හොඳයි. එහෙමනම් අද දවසේදී අපි මේ ලෞතර වර්ණ දහම් දේශනාව ඔස්සේ දහම් සාකච්ඡාව ඔස්සේ බලාපොරොත්තු වෙනවා උත්තරීතර නිර්වාණ මාර්ගය නොහොත් උතුම් වූ සතිපට්ඨාන ධර්මයේ පිළිබඳ තවත් දහම් ව්‍යාකරණ රැසක් ඉදිරිපත් කරන්නට. ඒ ඇසරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි අපරිමිත මහා කරුණාවෙන් යුක්තව දේශනා කළා වූ උත්තරීතර නිර්වාණ ධර්මයේ තමයි අපි මේ ලෞතර වර්ණ දහම් මණ්ඩපයේදී සාකච්ඡා කරන්නේ, දේශනා කරන්නේ. ලෝකෝත්තර ශාන්තිය සොයන. ලෝකේ නම් වූ මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන 6 අත්හැරලා එයින් නිදහස් වුණා විමුක්තිය සොයන. ඥානවන්ත සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකයන් අරබයා තමයි අපි මේ දහම් මණ්ඩපෙ ඉදි කළේ. අන්තර්ජාල දහම් ශාලාව. එහෙමනම් මේ ධර්ම ශාලාවේදී දේශනා වෙන්නේ ලෝකෝත්තර ධර්මයයි. ඒ ලෝකෝත්තර ධර්මයට කන් දෙන පිරිසයි මේ උත්තරීතර ධර්මාදීපේ වගේම ලෝපුරා විවිධ රටවල නගරවල ඉඳගෙන මේ ඒක රාශි වෙලා ඉන්න මේ පිරිස මේ ලෞතර වර්ණ දහම් මණ්ඩපේ වටා ඒක රාශි වෙලා ඉන්න පිරිස ලෝකෝත්තර ධර්මයේ සොයන පිරිස. ලෝකෝත්තර සැපත ශාන්තිය සොයන පිරිස. ලෞකික ධර්මයේ සොයන පිරිසයි ලෝකේ අති බහුතර වෙන්නේ. නමුත් ලෝකෝත්තර ධර්මයේ සොයන එහෙම නැත්නම් නිවන සොයන පිරිස ඉතාම අල්පයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ බව අපට දේශනා කරන අපකාතේ මිනිස්සෙසු ඒ ජනපාරගාමිනෝ එතරට යන පිරිස ඉතාම අල්පයි. අති බහුතරයක් අථයන් ඊතරාපජා තීර මෙහවානු ධාවති. අති බහුතරයක් මෙතර ඉන්නේ. ඒ කියන්නේ සංසාරෙම ඉන්නේ. ඒ නිසා ලෝකෝත්තර ධම ශ්‍රවණය කරන්නට කියන මේ බලාපොරොත්තු වමනාව ඇති වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්ට. ඉතින් ඒකට අවශ්‍ය පාරමිතා ශක්තිය තියෙන්න ඕන. ඉතින් මේ මහා පින් කරපු මහා පිනතියන් තමයි මේ ලෝකෝත්තර ධර්මයේ වටා ඒක රාශි වෙලා ඉන්නේ. ඔබ මතක තියාගන්න. සාමාන්‍ය පින් කරපු කෙනෙක්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය හෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍ර මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ ධර්මයේ කන වැකෙන්නේ සංසාරේ අප්‍රමාණ පින් කරපු මිනිසයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට. අප්‍රමාණ පින් කරලා තියෙන. මෙච්චරක් කියන්න බෑ. දස පාරමිතා කියන්නේ 10 ආකාරයක පුණ්‍ය ධාරා. එහෙනම් අප්‍රමාණ පින් කරපු මිනිස්යෝ පමණක් ශ්‍රවණය කරන උත්තරීතර ලෝකෝත්තර ධර්මය වටා මේක රාශි වෙලා ඉන්න සියලුම පින්වතුන් පරම දුර්ලභ මිනිස්යෝ. ඔබ පරම දුර්ලභ ඔබ දන්නේ නැති උනාට. ඒ කියන්නේ ඔබ වැනි මිනිස්යන් සොයා ගැනීම මේ විශ්වයේ ඉතාම දුර්ලභ කාර්යයක්. මොකද ඉන්න තරමක් ඉන්නේ අති බහුතරයක් ඉන්නේ. අඥාන අන්ධකාරයෙම ගිලගත්තා වූ බැසගත්තා වූ අඥාන අදූරදර්ශී අසත්පුරුෂ මිනිස්සු. වැඩි හරියක්ම ඉන්නේ අය. දැන් මේ ලෝකේ මනුස්ස ලෝකේ අපි ගත්තොත් මේ ඉන්න ජනගහණයෙන් කීයෙන් කී දෙනාද ලෝකෝත්තර ධර්මයට හිතනවන්නේ. දැන් ඔබටම පේන ඇති ඔබේ නිවසේ වුණා සමහරට ඔබ විතරයි බණ අහන්නේ. ගෙදර ඉන්න පුළුවන් සමාජිකයෝ 10ක් 15ක්. හැබැයි ඔබ විතරයි ලෝකෝත්තර ධර්මයට කන් දෙන්නේ. අනිත් ඔක්කොම හොයන්නේ ලෝකේ වෙන්න පුළුවන්. ඒ අයට බණක් දේශනා කරන්න ගියත් ඒ අය හොයන්නේ ලෞකික ධර්මයේ මිස ලෝකෝත්තර ධර්මයේ නෙවෙයි. ඒ නිසා පින්වතුනි අතිශය දුර්ලභ කාරණාවක් තමයි මේ ලෝකේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මයට කන් දීම. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච සමයේ උන්වහන්සේගේ මහා ශ්‍රාවකයන් යනාදි වශයෙන් මහා ශ්‍රාවක පිරිසක් වශයෙන් ඒ ගොඩ නැගුණේ ඒක රාශි උනේ ඒ අසිරිමත් වූ මහ බෝසතාණන් වහන්සේ සමගම සංසාරේ බොහෝ කාලයක් පෙරම් පුරුපු උත්තමයෝ. ඒ නිසා ඒ කාලේ ලක්ෂ කෝටි ගණනින් මහරහතන් වහන්සේලා පහළ වුණේ. මතුත් පහළ වෙනවා යම් ආකාරයකින්. නමුත් පෙර පරිද්දෙන් නොවේ. ඉතින් ලෝකේ ප්‍රඥාවන්ත මිනිස්සුયો උපදිනවා ඒ බුද්ධ කෝලහල සමයක. ඒ කියන්නේ විමුක්තිය කුමක්ද අවබෝධය කුමක්ද කියලා මිනිසයන් ප්‍රශ්න කරන්නට පෙළඹෙන යුගයක් තියෙනවා. මෙන්න මේ යුගයේදී ලෝකේ පහළ වෙන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුયો, පින් ඇති මිනිස්සුયો. දිව්‍ය තලවල ඉඳලා, ධර්ම තලවල ඉඳලා චුත වෙලත් මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ වගේම කර්මානුරූපව ඒ කුසල ප්‍රත්‍යංගෙන්
ඒ කර්මානුරූප උපත සකස් වෙනවා. ඒ විදිහට ඉපදිලා උග්ගටිතඤ්ඤ විපඤ්ඤතඤ්ඤ ඤෙය්‍ය යනාදි වශයෙන් ප්‍රඥාව අඩු වැඩිකම් මත පිරිස් විභේදනය වෙනවා. ඒ කොයි ආකාරයෙන් නමුත් ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වයේ මත ඒ ශ්‍රාවකයෝ ඒ උතුම් වූ සම්බුද්ධ ශාසනයෙන් ඵල නෙලා ගන්නවා. එහෙමනම් මේ ගත වෙන මේ කාල පරාසය මේ විශ්වයේ පරම දුර්ලභ මිනිස්යන්ගේ කාල පරාසයක්. ඒ නිසා මේ අවකාශය මේ කාලය බොහොම දුර්ලභයි. පරම දුර්ලභයි. ඒ නිසා ඔබට මේ උදා වෙච්ච මේ කාලේ අවකාශය කිසිසේත්ම අපතේ හරින්නට එපා. ඒක තමයි මුලින්ම ලබා දෙන්න තියෙන අවවාදය. ධර්ම දේශනාව ආරම්භයේදීම ඇති කරගන්නා වූ වීරිය අවසානයේදී පවතිනට උණු සුසමාරාධාය නිවන උදෙසායි මේ පෙරවැයම් කරන්නේ. අන් කිසිවක් උදෙසා නෙවෙයි. ලෝකේ වැඩ කරන නැති තුට්ටු දෙකේ අසාර ප්‍රපංචයක් උදෙසා නම් මේ වැරවැයම එහෙනම් කමන්නේ කුසීත වුණාට මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍ර මහා ප්‍රඥ උතුමාණන් වහන්සේ පෙන්වා දෙන ඒ කායන සැපේ පිණිසයි මේ වැරවැයම් කරන්නේ. එහෙනම් මේ වෑයම ආරම්භයේ සිට අවසානයේ දක්වාම එක හා සමාන වැඩෙන්නට ඕන. ආරම්භක නික්කම පරක්කම යන ආදි වශයෙන් මේ වීරිය තුන් ආකාරයකින් වැඩෙන්නට ඕන. ආරම්භයේ පවතින වීරිය අවසානයේදී පවතිනට ඕන. එහෙම වුණොත් විතරයි මේ භයානක සංසාර ගමනින් නික්මෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අතරමඟ නතර වෙන්නයි සිද්ධ වෙන්නේ. අතරමඟ නතර වෙලා තවත් වසර කෝටි ගාණක් මේ සංසාරේ ප්‍රමාද වෙලා රස්තියාදු ගහලා තමයි අවසානයේ නිවනටපත් වෙන්නේ. එතකොට තව බොහෝ කාලයක් මේ ආසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක උරුමකාරයෙක් වෙලා දුක් විඳින්නට සිද්ධ වෙලා. ඒ නිසා පින්වතුනි ඥානවන්තයෝ අප්‍රමාදීව මේ උතුම් කුසලයේමයි වඩන්නේ. අප්‍රමාදේන සම්පාදේත. ඒ නිසා අප්‍රමාදීව මේ උතුම් වූ කුසලය වර්ධනය කරගන්නට. කුසලයේ කිව්වේ හැකියාව. දැන් මේ බණ දේශනාව ආරම්භයේදී ඇතිවන වීරිය අවසානයේදී පවත්වාගෙන යන්නට හැකියාවට කියන්නේ අනුරක්ෂණ පදහන්. ඒ කියන්නේ හටගත්තා වූ ආරම්භ වුණා වූ කුසලය ආරක්ෂා කර ගැනීමේ හැකියාවත් වීරියේ සතර සම්‍යක් පදහන් වලින් එකක්. අනුරක්ෂණ පදහන්. උපන් කුසලයේ වැඩි දියුණු කිරීම, ආරක්ෂා කර ගැනීම, පවත්වාගෙන යාම. එහෙනම් පින්වතුනි සතර ආකාරයකින් වීරිය වැඩෙනවා. එහෙනම් මේ සතර ආකාරයෙන්ම වීරිය වැඩුණොත් තමයි නිවන පූර්ණ වෙන්නේ යම් දවසක යම් මොහොතක. ඒ නිසා මේ කුසලයයි ආරම්භයේ සිට අවසානයේ දක්වාම මේ ධර්මයට කන් දීගෙන ඉන්නට හැකියාව ඇත්නම් ඔබට ඒ කුසලයයි. ඒක තමයි හැකියාව කියන්නේ. කුසලය කියන්නේ හැකියාව. එහෙනම් වනහන්න පටන් ගන්නකොට වීරිය තියෙන හොඳට අහගෙන ඉන්නවා. ටිකක් දුර යනකොට මේ ධර්මයෙන් හිත පිට ගිහිල්ලා මේ පංච නීවරණ වලට ගොදුරු වෙලා කුමනෝ මාධ්‍යකින් කුමනෝ ආකාරයකින් ධර්මයේ Tamanට අහිමි වෙලා යනවා නම් එතන තියෙන අකුසලයයි. ඒ කියන්නේ ඔබේ කුසලයේ වැඩිලා නැහැ. ඔන්න ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ කුසලයේ වැඩිලාද නැද්ද කියලා. හොඳ අභ්‍යාසයක් හොඳ නිර්ණායකයක් ඔබට ලැබෙනවා. කුසලයේ වැඩිලාද නැද්ද කියලා Tamanටම බලා ගන්න පුළුවන් බණ අහගෙන ඉන්නකොට. කුසලයේ වැඩිලා නම් ඔබ මේ ධර්මීය සමග ඒකාත්මික වෙනවා. ආරි සමාධියෙන් සමාධිගත වෙලා මේ ධර්මයට කන් දෙනවා. එහෙම නොවේ නම් හිත විසිරලා ගිහිල්ලා පංච නීවරණ මතුවෙලා කුසීත වෙලා අලස වෙලා මේ ධර්මයෙන් ඔබ ඈත් වෙලා යනවා. එහෙනම් ඔබ තුල කුසලයේ වැඩෙනවාද වැඩිලාද කියලා තේරුම් ගන්න හොඳ අවස්ථාවක් බණහන මොහොත. දැන් කවුරු හරි දෙයක් අපිට කියනකොට අපි ඒකට මනමින් කන් දෙන්නෙත් නැත්තම් ඒ කියන දේ අපි නුවණින් මෙනෙහි කරන්නේත් නැත්තම් අපිට නිකන් ශබ්ද ටිකක් විතරයි ඇහිලා තියෙන අවසානයේ බැලුවහම. දැන් ওই නිෂ්පල කතා තියෙන්නේ. අපි දැන් ජීවිතේ ඕන තරම් සම්ප්‍රප්පලාපේ ඉදලා තියෙනවනේ. මෙන්න මේ සම්ප්‍රප්පලාපේ ඉදෙනකොට හොඳට බලන්න හැමතිස්සෙම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දෙන්නෙක් කතා කරමින් ඉන්නවා නම් දෙන්න උත්සාහ කරන්නේ එකිනෙකව අභිභවන්න මිසක් අර අනිකා කියන දෙයට කන් දෙන්න නෙවෙයි. කොයි වෙලාවෙද මම කතා කරන්න කියලා බලන් ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම තමන්ගේ කතනෙට ඉඩක් ලැබෙනකම් බලන් ඉන්නේ. ඒ නිසා අනිකා කතා කරන දෙයට මනවින් කන් දෙන්නෙත් නැහැ. ඒ කියන දේ ධාරණය වෙන්නෙත් නැහැ. නුවණින් මෙනෙහි කරන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒකයි නිසරු කතා කිව්වේ. දැන් වැඩක් නැති දෙයක් ගැන අපි කතා කරනකොට ලෝකේ නිෂ්ඵල මාතෘකාවක් අරගෙන
අපි දෙගොල්ලම දන්නවා දැන් දෙන්නේ කතා කරනවා නම් දෙන්නම දන්නවා මේ කතා කරන දේ තුට්ටුවක්වත් වටින්නේ නැති දෙයක් කියලා. එහෙම දැන දැන තමයි කතා කරන්නේ. මොකද සිත නැමැති මායාවෙන් ගැලවෙන්න බෑ. අකුසලයේ කිව්වේ ඒකයි. සම්ප්‍රප්පලාපේ අකුසලයක් වෙන්නේ ඒකයි. සිත නැමැති මායාවට ඕන මොන හරි නිමිත්තක්. නිමිත්තක් මතු කරගන්න මොකද කරන්නේ? මොනවා හරි කුණු ටිකක් අවුස්සනවා. අවුස්ස යනකොට ඔන්න අහු වෙන හොඳ කුණු මාත්‍රකාවක්. අහු වෙච්ච ගමන් ඊට පස්සේ ඒක අල්ලගෙන දිගින් දිගට ඒක ඔස්සේ යනකොට රාගය, ද්වේෂය, මෝහය මතුවෙනවා. රාග, ද්වේෂ, මෝහ චේතනා සකස් වෙනවා. ඊට අනුකූලව කර්ම රැස් වෙනවා. ඔක තමයි සම්ප්‍රප්පලාපෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්ප්‍රප්පලාපේ නිරයට ඇදහිලන මහා භයානක අකුසලයක් හැටියට නම් කරේ. එතකොට සම්ප්‍රප්පලාපේ එදෙනකොට හොඳට බලන්න අනිකා කියන දෙයට මනමින් කන් දීමක් නැහැ. නිකන් අහන් ඉන්නවා. සමහරවිට අනිකා කියන්නේ මොනවද කියලා අංශු මාත්‍රයක් මෙනෙහි කරන්නේත් නැහැ. ඒ නිසා පැය ගාණක් කතා කර කර හිටියත් අවසානයේ මොනවද කතා කරේ කියලා දෙන්නම දන්නේ නැහැ. මොකද දෙන්නම දෙන්නට කන් දීලා නැහැ. අන්න ඒකයි නිෂ්ප්‍රයෝජන කතා කිව්වේ සම්ප්‍රප්පලාප කිව්වේ. දැන් මේ ඒ පුරුද්ද තියෙනවනේ අපිට. සම්ප්‍රප්පලාපේ එදිලා පුරුද්ද හොඳට තියෙනවනේ. ඒ නිසා මේ ධර්මයට කන් දෙද්දි අන්නේ ගතිය නැగిලා එනවා. ඒ කියන්නේ මනමින් කන් නොදෙන ස්වභාවය. ඒ සමහර අයගේ තියෙනවා මේ විතක්ක චරිත කියලා જાතියක් කට්ටියක් ඉන්නවා. විතක්ක චරිත. ඒ කියන්නේ හැමතිස්සෙම මොනවා කිව්වත් ඒ සම්බන්ධව එයක් හිතලා බලලා ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමක් නෙමෙයි. රාගෙන්, දේශයෙන්, මොහෙන් මෙනෙහි කරනවා. ඒ කියන දේ සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ කියන දේවල් එක්ක අතීත අත්දැකීම් ගල්ප ගන්න හදනවා. මොන හරි උපමාවක් කිව්වොත් ඒ උපමාව Tamanට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔන්න ඔහොම දේවල් තියෙනවා. මතකද අර බුල්ඩෝසරේ. බුල්ඩෝසරේ කතාව ඔබට කිව්වා මේ ඉතිසෙල්ලා. මොන හරි උපමාවක් ධර්මයේ තේරුම් කරලා දෙන්න මොන හරි උපමාවක් දේශනා කරොත් ඊට පස්සේ ඒ අර්ථය ගැන නෙමෙයි කල්පනා කරන්නේ. අර උපමාව ගැන. ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේවා දුර්වලකම් මේ නිසා තමයි අර ධර්මාබෝධය වැඩෙන්නේ නැත්තේ. නැත්තම් බණ අහගෙන ඉන්නකොට සමත විදර්ශනා යුගනද්ද වැඩෙන්න ඕන. එහෙම වැඩෙන්නේ නැහැ ගොඩක් අයගේ. ඒකට හේතුව තමයි මේ ශ්‍රවණය කියන එක පුරුදු වෙලා නැහැ. ශ්‍රවණයත් කුසලතාවක්. ඒකත් හැකියාවක්. සෝතවදානෙන් බණ ඇසීමත් කුසලයක්. මේ සියල්ල කුසල. කුසල කිව්වේ හැකියාව. දැන් මේක ගැඹුරින් තේරුම් ගන්න ඕන තැනක්. ඒ තමයි දැන් අපි ජීවිතේ විවිධාකාර හැකියාවන් වර්ධනය කරගෙන ඉන්නවා. ඒ එක හැකියාවන් අපට සැපේ පිණිස පවතිනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන තමයි යන්තම් 6ක් 4ක් තේරෙන දවසින් ඉඳලාම විවිධාකාර හැකියාවන් වර්ධනය කරගත්ත ජීවිතේ. අර හැකියාව මේ හැකියාව කී. ඉස්කෝලේත් යවුවේ ඒකට. විශ්වවිද්‍යාලය යවුවෙත් ඒකට. අමතර පන්ති යවුවෙත් ඒකට. තව අමතර ඩිප්ලෝමා කරන්න ගියෙත් ඒකට. තව බාහිර විෂය බාහිර ක්‍රියාකාරකම් කියලා ඔය කරෙත් ඒවම තමයි. අවසානයේ මොකද්ද කරලා තියෙන්නේ? ජීවිතේ මෙන්න මේ හැකියාවන් වර්ධනය කරගත්තා නම් සැපෙන් ඉන්න පුළුවන් කියන මුලාව ඇතුලේ අවශ්‍ය එකම හැකියාව පැත්තකට විසිකලා දාලා අනවශ්‍ය සියලුම හැකියාවන් වර්ධනය කරගත්තේ. සම්මාන සහතික ගේ වහලෙත් එල්ලලා තියෙනවා. ඒ තරම් සම්මාන සහතික කුසලාන ලැබිලා. ඒ තරම් හැකියාවන් වර්ධනය වෙලා. ඒ වුණාට චිත්තසංතානයේ ඇතිවන කිසිදු ආවේගයක් තේරුම් ගන්නවත් පාලනය කර ගන්නවත් අවසානයේ හැකියාවක් ලැබෙන්නේ නැතුව ඒ බොහෝ හැකියාවන් වර්ධනය කරගත් අයත් අවසානයේ එක්ක කෝච්චියක් යට එහෙම නැත්නම් මහ මුහුදක එහෙම නැත්නම් වස බෝතලයක් ඉදිරියේ තොණ්ඩුවක් ඉදිරියේ ජීවිතය අවසන් කරගන්න. ඉතින් එහෙම උනේ ඇයි? එහෙම උනේ අනවශ්‍ය හැකියාවන් තමයි අපි ජීවිතේ වර්ධනය කරගෙන තියෙන්නේ. ඔය හැම හැකියාවක්ම අවසානයේ බැලුවහම මායාවේ හැකියාවක්. හොඳට මතක තියාගන්න. ඔය මිනිස්සු වටිනවා කියලා රැස් කරගන්න බොහෝ හැකියාවන් මායාවටයි ඇති. ඒව නිසා ඒවට කියනවා ඒව ලෝක සම්මතේ කුසලතා කිව්වට ආර්ය විනයට කියන අකුසල කියලා. අකුසලයන්. ආර්ය විනය සියල්ල අකුසල ගණයටයි වැටෙන්නේ. මොකද ඒකට හේතුව ඒකක්වත් සැපේ පිණිස නෙවෙයි සත්‍ය වශයෙන් පවතින. දුක පිණිසමයි. අපි හිතාගත්තට සැපේ පිණිසයි පවතින්නේ කියලා අවසානයේ දුක පිණිසයි පවතින්නේ. අර තාලපුට ගාමිණී කියන නළුවා පිළිබඳව මීට ඉස්සෙල්ලත් සාකච්ඡා කරා අපි. තාලපුට ගාමිණී සූත්‍රය ඇසුරින් එදා මේ මුළු දඹදිවම ප්‍රකට නළුවෙක්, නැට්ටුවෙක්, නර්තන ශිල්පියෙක්. ඔහු ඒ නර්තනය කොච්චර හොඳින් ප්‍රගුණ කරන්න ඇද්ද? මුළු දඹදිවම ප්‍රකට වෙන්න තරම්. ඔහු කොච්චර කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න ඇද්ද? කොච්චර කාලයක් ඒ වෙනුවෙන් නාස්ති කරන්න ඇද්ද? කොච්චර අභ්‍යාස කරන්න ඇද්ද? සතත අභ්‍යාසෙ. කොච්චර හැමදාම නට ඉන්න ඇති. අවසානයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්නම්
ඔහු මරණින් පසු ගමන් කරන්නේ පහස කියන නිරේට. එහෙනම් ඒ හැකියාව ඔහුට සැපේ පිණිසද සත්‍ය වශයෙන් හේතු වුණේ අවසානයේ. නෑ. විනාශය පිණිස. දුක පිණිස. නමුත් හිතාගෙන ඉන්නේ සැප පිණිස හේතු වෙනවා කියලා. එහෙනම් සැප පිණිස හේතු වුණා කාට හරි. ඒ කාටද? ඒ තමයි මායයට. ඒක වේ සිතට නම් සැප පිණිස නර්තන හැකියාව හේතු වුණා. ප්‍රත්‍ය වුණා. අන්තිමට බලද්දි සැප විඳලා තියෙන්නේ මායя තමයි. මොකද ඒ නර්තනයේ ඇසුරින් රැස්ුණා වූ රාග දේශ මොහ සංකාරයන් භුක්ති විඳිමින් වැඩුණේ කවුද? මායя. මායя නැමැති සිත. මායයට අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි අවසානයේ ඒ සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් කුසලයේ කියලා කුසලතාවගේ ලෝක සම්මතයේ කුසලතා කියලා වර්ධනය කරගෙන තියෙන්නේ ආර්ය විනයට අනුව අකුසලයන්. ඒව ඔක්කොමයි ති මායයට. එහෙනම් පින්වතුනි අපි මේ ජීවිතයේ ඔන්න ඔය විදිහට අනවශ්‍ය අකුසලයන් ජීවිතේ වර්ධනය කරගෙන තියෙන ඕන තරම් අවශ්‍යම කුසලය වැඩිලා නැහැ අපට. ඒ නිසා අපි දැන් මේ දිනදා කතා බහේදී වුණත් අනවශ්‍ය දේවල් කතා කරන්න අනවශ්‍ය දේවල් වලට කන් දෙන්න බොහෝ බහුල වශයෙන් පුරුදු පුහුණු වෙලා ඉන්නවා. ඒ පුරුදු පුහුණු වීම ඇතුලේ අපි දන්නවා මේ අනවශ්‍ය දෙයකට අපි කන් දෙන්නේ කියලා. ඒ නිසා මොකද වෙන්නේ? අර සෝතවදානි සකස් වෙන්නේ නැහැ. ඌමනාවෙන් කන් දෙන්නේ නැහැ. දැන් කවුරු හරි මිනිහෙක් නිෂ්ප්‍රයෝජන කතාවක් කරමින් ඉන්නවා නම් අපේ පුරුද්දක් තියෙනවා. අපි ඒකට පුරුදු වෙලාම තියෙනවා. ජීවිත කාලයක්ම කොහොමද ඒ කතාවට සවන් දෙන්නේ? ඌමනාවෙන් නෙවෙයි. වටපිට බලනවා, ළඟ ඉන්න කෙනත් එක්කත් කතා කරනවා. හිටි ගමන් නැගිටලා යනවා, නැගිටලා ගිහිල්ලා ආයෙ විල ඉඳ ගන්නවා. ඔන්න ඔහම. දැන් දේශපාලඥයෙක් අපි හිතමුකෝ උදාහරණයක් කතාවක් පවතුන. තුට්ටුවක් කටින් නැති නිෂ්පල කතාවක්, බොරු කතාවක්, මහජනයාව බොරුවෙන් මුලා කරන කතාවක්. දැන් මේකට කන් දෙනකොට මිනිස්සු දන්නවා මේ දේශපාලඥයා තනිකර මේ බොරුවක් කියන්නේ කියලා. තනිකර මේ මායාකාර කතාවක් මේ කියන්නේ කියලා. එතකොට අර අහන් ඉන්න ඡන්දදායකයාත් මොකද කරන්නේ? ඒකට මැනවින් කන් දෙන්නේ නැහැ. වටපිට බල රටේ නැති වැඩ කර උඩ පැන අන්තිමට දේශපාලඥයා කිව්වේ මොනවද කියලා මිනිහා දන්නෙත් නැහැ. අහන් හිටපු මිනිහා දන්නෙත් නැහැ මොනවද අහන් හිටියේ කියලා. මෙන්න මේ පුරුද්ද බනහද්දිත් එනවා. ඔය පුරුද්ද බනහද්දිත් එනවා. මේක ඇවිල්ලා අන්න ඒකයි මං කිව්වේ. අන්න අකුසලයක් වර්ධනය වෙලා. දැන් ලෝක සම්මතයක කුසල කියලා කියන්නත් පුළුවන් ලෝකයට නම් ඒකට ඕන දෙයකට ලෝකේ විනාශය පිණිස පවතින හැම දෙයකම ලෝකයා කියන්නේ කුසලතා කියලානේ. කුසලතා සහතික සම්මාන දෙන්නේ ඒකනේ. ඒ නිසා ඒකත් ඔවුන්ට අනුව නම් කුසලයක් වෙන්න පුළුවන්. නමුත් ආර්ය විනයට අනුව ඒක මහා අකුසලයක්. ඒ අකුසලයේම උන්ට විනාශය පිණිස හේතු වෙන. මොකද බණහන් ආවහම මේ කාරණා පැහැදිලිවම දේශනා කරන්නේ ඇයි? හිල්ලෙච්ච කලයකට නම් වතුර පුරවන්නේ. ඒ වතුර පිරවීමෙන් ඇති පළක් නැහැ. ඒ වතුර පිරීම නිෂ්ඵල කාර්යයක්. කලේ හිල් වෙලා නම් කොච්චර වතුර පිරෙවුවත් වැඩක් නැහැ. ඔකෙන් ඔක්කොම වතුර ටික කාන්දු වෙලා යනවා. එහෙනම් ආරම්භයේදීම අපි තේරුම් ගන්න ඕනේ මේ කරන වැඩේ සාර්ථක වැඩක්ද අසාර්ථක වැඩක්ද? ප්‍රයෝජනයක් ඇති වැඩක්ද ප්‍රයෝජනයක් නැති වැඩක්ද කියලා. මේ දේශනා කරන ධර්මයේ අපතේ නොයනු පිණිසයි ආරම්භයේදී මේ අවවාද දෙන්නේ. මොකද මේ පේන මානේ සහ නොපෙනෙන මානේ ඔබ ඉන්නවා. මේ සියලුම දෙනා ගැන හිතලා මේ අවවාද දෙන්නේ. බාන ටික හොඳින් අහන්න පුරුදු වෙන්න ඕන. අර සම්ප්‍රප්පලාප හිස් කතාවලට සමන් දුන්නා වගේ වටපිට බල රටේ නැතිව හිත උඩමින් බල අතරමැදින් නැගිට ගිහිල්ලා මෙහෙම බණ අහන්න එපා. ඔහොම කවදාවත් ඔබ ධර්ම අවබෝධය ලබන්නේ නැහැ. ඒ ධර්ම ගරුත්වයේ නැති තාක්කල් ධර්මයේ පිහිටන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඉදිරියේ නොසැලී සිටින්නට ඕන. අතීත දහම් කතාවල සඳහන් වෙනවා සමහර රජවරු සිටවරු හිටිවනම හිටියා කියලා. ඒ කියන්නේ දැන් අඩියක්වත් හොල්ලන්නේ නැතුව එහෙම ඉඳලා තියෙනවා. මම එක අඩියක් හරි හෙල්ලුවොත් මේ බණහනයිට එකෙන් බාධාවක් වෙයිද නේද? බාධාවක් වෙයි නේද කියලා හිතපු ඇතම් රජවරු සිටවරු අතරමඟදී බණහන්න ඇවිල්ලා සද්ද නැතුව පැය ගාණක් එක දිගට හිටගෙන ඉඳලා තියෙනවා. එක අඩියක් හරි හෙල්ලුනොත් මේ එක්කෙනෙක්ගේ හරි අවධානය පිටෙයි. එහෙම වුණොත් ඒ මනුස්සයාට මහ විනාශයක් නේද සිද්ධ වෙන්නේ කියලා. ඒ තරම් උවමනාවෙන් කළ යුත්තක් මේ ශ්‍රී සද්ධර්මයට කන් දීම. ඒ නිසා පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්නවා බොහෝ දෙනාට ඒක තාම අවබෝධ වෙලා නැති බවක් තමයි සමහර අවස්ථාවලදී මේ පේන නොපේන අත්දැකීම් ඇසුරෙන්. ඒ කියන්නේ පේන මානෙත් පිරිසක් බනහනවා, නොපේන මානෙත් පිරිසක් බනහනවා. මේ දෙපාර්ශ්වයේම සිදුවීම් දෙපාර්ශ්වයේම හැසිරීම දිහා බැලුවාම සමහර අවස්ථාවලදී කියන කරන දේවල් දිහා බැලුවාම ඒ ධර්ම ගරුත්වයේ නිසි ආකාරයෙන් වර්ධනය වෙලා නැහැ. ඒක ධර්මයේ පිළිබඳ උවමනාව නිසි ආකාරයෙන් ඇති වෙලා නැහැ කියලා පේනවා. ඒ නිසා ඒ උවමනාව කවදා හෝ දවසක නිසි ආකාරයෙන් ඇති වෙන තුරු ඒ කියන්නේ අවංකවම
හරියට මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ බණ අහන්න කියලා අපට අවවාද කරන්නේ කොහොමද? සෑහෙන කාලයක් තිස්සේ මහා භයානක රෞද්‍ර භයංකාර වනයේක අතරමං වෙච්ච මිනිහෙක් ඉන්නවා. මේ වනයේ මහා භයංකාර අත්දැකීම් වලට තමයි මුහුණ දෙමින් හිටියේ. මහා දරුණු වග වලසුන් රුදුරු ගොර සපුන් ඉන්නවා මේ වනයේ. තව බොහෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. වේදාකාර ස්වභාවික විපත් තියෙන මේ වනයේ මහා භයංකාර අත්දැකීම් වලින් ගහන වනයක් මේ. දැන් මේ වනයේ සෑහෙන කාලයක් තිස්සේ දුක් විඳින මිනිසෙක් ඉන්නවා මේ වනෙන් එළියට යන්න විදිහක් නැතුව. මේ භයංකාර වනාන්තරේ. එතකොට මේ මිනිසයා හැම දවසකම හොයනවා අනේ කවදාද මේ වනෙන් එළියට යන පාර මුණ ගැහෙන්නේ කියලා. ඔහොම හොය ඉන්න දවසක අපිට මේ මිනිසයාට මුණ ගැහෙනවා මහා කරුණාවන්ත සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂයා ඔහුට පෙන්නනවා මෙන්න මේ වනෙන් එළියට යන්න. මෙන්න මෙහෙම යන්න. මෙන්න මෙතනින් මෙන්න මේ පාර දිගේ ගිහිල්ලා ඔන්නෝම යන්න යන ආදිවාසී මාර්ගයක් පෙන්වනවා. මෙන්න මේ වනාන්තරයේ සෑහෙන කාලයක් තිස්සේ අනාථ වෙලා අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙලා හිටපු මිනිසයා අර වනෙන් එළියට යන්න ඌමනාවෙන් කොයි මොහොතේද මේ වනෙන් එළියට යන්නේ කියලා ඇඟිලි ගණගෙන හිටපු මිනිසයාට අර පාර ඇහෙනකොට ඔහු මොනවද කරන්නේ? වෙන වැඩ කරනවද? ඔහු ඒ වනේ තියෙන වනපල ගැන හිතනවද? එව නැත්නම් ඒකේ වනේ තියෙන ගස් කොළන් ගැන හිතනවද? සතා සිව්පාව ගැන හිතින්නවද? එව නැත්නම් වනේ තමයි මෙතෙක් රැස් කරගත්ත දේවල් ගැන හිතින්නවද? වෙන කිසිම දෙයක් ගැන ඔහු හිතන්නේ. ඔහු එකම දෙයයි කරන්නේ මේ වෙලාවේ අර පාර කියද්දී පාර කියන ඒ මනුෂ්‍යයට මනමින් කන් දෙනවා. ඊටාම මනමින් කන් දෙනවා. අදිසියවත් ඒ පාර කියද්දී Tamanට වැටහුන්නේ නැත්නම් යම්කිසි තැනකින් හැරෙන්න කිව්වා ඒ තැන කොතනද කියලා Tamanට තේරුන්නේ නැත්නම් කොතනින්ද හැරෙන්න කිව්වේ හරියට මට තේරුන්නේ අන්න කොතනින්ද හැරෙන්න කිව්වේ කියලා ආයි අහනවා. 10 පාරක් හරි අහලා ඒ තැන निराකරණය කරගන්න. මොකද සත්‍ය වශයෙන් මේ පුද්ගලයාට වනෙන් එළියට යන්නට උවමනාවක් තියෙනවා. අපි හිතමුකෝ ඔය වනේ තවත් මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට ඇත්තටම මේ වනෙන් එළියට යන්න උවමනාවක් නැහැ. නිකන් අදහසක් තියෙන වනෙන් එළියට යන්න ඕන කියලා. උවමනාවක් නැහැ. අදහසක් සහ උවමනාවක් කියන්නේ දෙකක්. දැන් මිනිසුන්ට සමහර අයට නිවන් දකින්න අදහසක් තියෙනවා. උවමනාවක් නැහැ. එහෙම තියෙනවා. අදහසක් විතරයි. උවමනාව තමයි ඡන්දය කියන්නේ. ඉර්ධිපාදයක් ඒක. අදහසක් විතරක් තිබුණට හරියන්නේ අදහසක් තියෙන්න ඕන. අදහස උවමනාවක් වට පරිවර්තනය වෙන්න ඕන. එතකොට තමයි නිවන් දකින්න ඒ ඡන්ද කියන ඉර්ධිපාදේ වැඩෙන්න පටන් ගන්නෙ නිවන පිළිබඳ කැමැත්තක් හටගන්නේ. එහෙමනම් පින්වතුනි බණ අහන්න ඕන ඔන්න ඔය වනේ අතරමං වෙලා වනෙන් එළියට යන බලාගෙන ඉන්න පුරුෂයා වගේ. එයාට පාර කියනකොට කවුරු හරි සත්පුරුෂයෙක් එයා වෙන වැඩ සියල්ල පසකින් තියලා කොහොමද මේ භයංකාර වනෙන් එළියට යන්නේ කියන පාර නිවැරදිව අසා දැනගන්නවා වගේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන ඔන්න ඔය ආකාරයෙන් බණ අහන්න කියලා. එහෙනම් මතක තියාගන්න මේ මහා භයංකාර වනේ තමයි මේ සංසාරේ. ඒ මාර්ගය තමයි නිර්වාණ මාර්ගය මේ වනෙන් එළියට යන. එහෙනම් මේ මහා සත්පුරුෂතුමාණන් වහන්සේ තමයි අපගේ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ භික්ෂූන්ගේ මුවෙන් ඇහුණත් ඔබට ඇහෙන්නේ බුදුබණ මිසක් භික්ෂු බණ නෙවෙයි. ඕක තේරුම් ගන්න ඕන ඔක්කොටම කලින්. ආර්ය මහා සංඝරත්නයේ මුවෙන් ඇහෙන්නේ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවබෝධයේ නාදයේ මිසක් භික්ෂූන්ගේ අදහස එහෙම නෙවෙයි. භික්ෂූන් කියන්නේ අල්ප ඥාන තියෙන පිරිසක්. භික්ෂූන් කොහොමද මාර්ගය දේශනා කරන්නේ? ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මාර්ගයේ මනවින් දේශනා කළා තියෙන නිසා භික්ෂුණුත් මේ මාර්ගය අවබෝධ කරගෙන අත්දකින්න ගමන් ලෝකයාට ඒ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්න ගමන් ලබාගෙන යනාදි වශයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි කවදා කොතන කොහේදී නමුත් භික්ෂුවකගේ මුවින් ශ්‍රී සද්ධර්මය ඇහෙනවා නම් ශ්‍රී සද්ධර්මයෙන් ඉන්නත් ඕන. වැඩි බණ නෙමෙයි. ශ්‍රී සද්ධර්මය ඇහෙනවා නම් ඒ ධර්මය ඒකාන්ත වශයෙන්ම අමා මෑණියන් වහන්සේගේ අවබෝධයයි. එහෙනම් ඔබට මේ ධර්මයේ කොතැනකදී හෝ ඇහෙනවා නම් ත්‍රිපිටකයේ අනුසාරයෙන් උත්තරීතර බුද්ධ වාසිතයට අනුකූලව ඔබ මතක තියාගන්න ඕන ඒ ඇහෙන්නේ බුදුබණ බව. තං සුනාථ සාදුකං මනසිකරොත්. එහෙනම් ඒ ධර්මයේ මනවින් කන් දෙන්නට අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. ඒ ධර්මයේ මනවින් ධාරණය කර ගන්නට අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. ඒ අදිෂ්ඨානෙන් යුක්තව නැවත සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එහෙමනම් ගිය සතියේ අපි අවසාන කළේ මේ ධර්ම දේශනාව අබේ සූත්‍රයේ ඇසුරෙන් අබේ රාජ කුමාරයා එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා.
පූර්ණ කස්සප කියන නිගණ්ඨ ශාස්ත්‍රවරයාගේ ධර්මය ඇසුරෙන් ඒ පූර්ණ කස්සප කියන නිගණ්ඨ ශාස්ත්‍රවරයාගේ වාදය උනේ අහේතුක වාදී. අහේතුකයි. සියල්ල අහේතුකයි. අඥානකමටත් හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. ඥානයටත් හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. ඒ කියන්නේ කෙනෙක් අඥානික වෙන්නෙත් අහේතුක. ඥානවන්තයෙක් වෙන්නෙත් අහේතුකවයි කියලායි මෙන්න මේ පූර්ණ කස්සප කියන නිගණ්ඨ ශාස්ත්‍රවරයා අදහසක් ලබ්ධියක් දෘෂ්ටියක් දරාගෙන හිටියේ. ඒක තමයි ඔහුගේ වාදය. ඒ වාදය පිළිගත්තව පිරිසක් තමයි ඔහුට ඒක රාශී වෙලා හිටියේ. ඉතින් අදටත් ඉන්නවා මේ අහේතුක වාදීන්. අහේතුක වාදීන් ඉන්නවා. ඇති වෙන්නේ ඉන්නවා. අද මේ වර්තමාන සමාජයේ බොහෝ විට ඉන්නවා මේ අහේතුක වාදීන්. ඒ කියන්නේ මේ හරි හිතාගෙන ඉන්න එක හරි මේ ලොකු විද්‍ය ඒක නමුත් මේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ අහේතුක වාදය ඔවුන්ගේ ලොකු අවබෝධයක් කියලා. ඔවුන් ගොඩක් ලොකු තේරුමක් ඇතුව ජීවත් වෙන පිරිසක් කියලා. ඒ කියන්නේ ඒක කොහොමද තේරුම් ගන්න? හැමදේම අහම්බයක්. ඔය කියන අය ඇති. අහම්බු හැමදේම අහම්බු කියලා හිතන් ඉන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන සියල්ල හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ ප්‍රතිඵලයක් කියලා. ඒ අසිරිමත් වූ අවබෝධයට කන් දෙන්නේ නැති අඥාන මිනිස්සු කල්පනා කරන හැමදේම අහඹු කියලා. එහෙම කියන අය ඕන තරම් ඇති. මේ ඔකට හේතුව තමයි ඔය නවීන විද්‍යාව. විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි හැම දෙයක්ම අහඹු. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අහම්බෙන් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මිනිහෙක් මොනවා හරි අනතුරකටපත් වුණාත් ඒකත් අහම්බයක්. ඔක්කොම අනතුරු ජීවිතේ සිද්ධ වෙන සියලු උපද්‍රව අතුරු ආන්තර කරදර බාධක දුෂ්කරතා මේ හැම එකක්ම අහඹු. මෙන්න මේම අහඹු වාදයක්. එහෙම නැත්නම් මේ අහේතුක වාදයක් දරන්නව පිරිසක් අදටත් මේ ලෝකේ ඉන්නවා මේ වර්තමාන සමාජෙත් ඉන්නවා. මෙයා හිතන් ඉන්නේ අන්නේ අයට අනුව නම් ඥානය කියන්නේ අහේතුක ඵලයක්. අඥානකම කියන්නේ අහේතුක ඵලයක්. කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච ඵලයක් නෙමෙයි ඒක. අහේතුකව සකස් වෙච්ච ඵලයක්. මෙන්න මේ වගේ මේ කියන්නේ පූර්ණ කස්සපගේ ගෝලයෝ මේ ඉන්නේ. අති බහුතරයක් දෙනා මේ සමාජය අදටත් ඉන්නවා. එහෙනම් මේ පූර්ණ කස්සප කියන නිගණ්ඨ ශාස්ත්‍රවරයාගේ ඒ වාදයේ දරන පිරිස අදත් බහුලව ඉන්නවනේ මේ සමාජයේ. එහෙනම් පින්වතුනි බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පැතිරිච්ච රටවල් බොහෝ තියෙනවා. ඒ අතරිනුත් ධර්මද්වීපයේ නම් වූ මේ ලංකාද්වීපයේ තමයි මේ ධර්මයේ බබලන රට. ථේරවාදී ශාසනය මනවින් පිහිටිය ස්ථාපිත වෙච්ච රට. මේ සම්බුද්ධ ශාසනයේ අවසානයේ තෙක් පවතින ඒ ධර්මයේ පවත්වාගෙන යන රට. නමුත් මේ රටේ ඉන්න විශේෂයෙන් මේ තරුණ පිරිස අතර මෙන්න මේ අහේතුකවාදී ඔබට දකින්න පුළුවන්. සියල්ල අහඹු කී ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අඥානකම, තකතිරුකම ඉගෙන ගත්තා කියලා හිතාගෙන ඉන්නවා විද්‍යාව. විද්‍යාවේ ඵලය තමයි ඔය. Tamanට මනසට ගෝචර වෙන්නේ නැති සත්‍ය අන්න අහේතුක ධර්මයක් කියලා හිතා ගන්නවා. එදා පූර්ණ කසපත් ওই වාදයමයි දරුවේ. මේ ඥානවන්තකම සහ අඥානකම කියන එක. මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට අනුභූතික වන කාරණාවක් නොවේ. එය අනුභූතික නෑ. මේ පහට ගෝචර වෙන්නේ නෑ. ඥානය හෝ අඥානකම, මෝඩකම හරි නුවණක්කාරකම හරි කියන එක මේ ඇහැට පේන එකක් නෙවෙයි. කනට ඇහෙන එකක් නෙවෙයි. නාසයට දිවට ශරීරයට දැනෙන එකක් නෙවෙයි ඒක. ඒක ප්‍රඥාවෙන් දැකිය යුත්තක්. එහෙනම් මේ ලෝකේ ඕනතරම් ඥානවන්තයෝ ඉන්නවා, ඒ වගේම අඥානියොත් ඉන්නවා. මේ ඥානවන්තයෝ සහ අඥානියෝ නික්කම පහළ වුණාද ලෝකේ? නෑ. හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගත්තා නම් ඇයි අඥානියෙක් වෙන්නේ? ඇයි ඥානවන්තයෙක් වෙන්නේ? කොහොමද අඥානියෙක් වෙන්නේ? කොහොමද ඥානවන්තයෙක් වෙන්නේ කියලා මෙන්න යම්කිසි හේතුවක් තියෙන මෙන්න මේ හේතුව දැනගත්තා නම් අන්න පුළුවන්කම ලැබෙන ඔය අඥානකමින් නිදහස් වෙලා ඥානෙ උදා කරගන්න. පින්වතුනි, මිනිස්සයෝ කියලා කියන්නේ කවුද? මිනිස්සයෝ කියලා කියන්නේ උසස් විදිහට හිතන්න පුළුවන් පිරිසකට. දැන් කවදාවත් සත්තුන්ට උසස් විදිහට හිතන්න බෑ. කවදාවත් මිනිසයන්ට හැර සත්තුන්ට එහෙම සතර අපාගත සත්තුන්ට උසස් විදිහට හිතන්න බෑ. ඒ නිසා උන් ජීවත් වෙන විදිහ බලන්න. අපිට දැන් ඇහැට පේන ලෝකයක් වෙන තිරිසන් ලෝකේ. මේ තිරිසන් සත්වෝ ජීවත් වෙන විදිහ බලන්න. ඒ අය ජීවත් වෙන විදිහේ උසස් භාවයක් ඔබට පේනවද? ඔවුන්ගේ ගති පැවතුම් වල, ඔවුන්ගේ චර්යා රටාවන් වල උසස් භාවයක් ඔබට පේනවද? නමුත් මිනිස්සු ඉන්නෝ උසස් ආකාරයෙන් ජීවත් වෙනවා. මිනිස්සුන්ට පුළුවන්. දැන්
සතෙක් හැමතිස්සෙම ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරන්නේ. බොහෝ සතුන් තමන්ගේ පැවැත්ම විතරයි කල්පනා කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම තව සතෙක් මරාගෙන කාලා හරි තමන්ගේ බඩ පුරවගෙන තමන්ගේ ජීවිතය විතරක් පවත්වාගෙන යන්න සත්තු කල්පනා කරන්නේ. මිනිස්සුયો කියන්නේ මේ වගේ જાතියන්නේ. මිනිස්සුયો කියන්නේ උසස් චින්තනයක් ඇති පිරිසක්. එහෙනම් ඒ අය හැමතිස්සෙම තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්නවා තව කෙනෙකුට හානියක් නොවනන්දමින්. මනුෂ්‍ය ධර්ම කියලා කොටසක් තියෙනවා ලෝකේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වුණත් නැතත් ලෝකේ පවතින ධර්ම කොටසක් තියෙනවා මනුෂ්‍ය ධර්ම. ඒවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලම ලෝකයා අනුගමනය කරන්නා වූ දහම්. ලෝකේ තියෙන සදාචාර ධර්ම. ඒවා ඇවිල්ලා බුදුරු දේශනා කරන ඒවා නෙවෙයි. ඒවා ඇවිල්ලා සමාජ සම්මුතියෙන් හදා ගන්නා වූ ධර්ම කොටස්. එහෙම තියෙන සාර ධර්ම පුරුෂාර්ථ කියලා. සිරිත් විරිත් සම්ප්‍රදායන් කියලා. ඒවා මිනිස්සු භාවිතය ඇතුලේ අවබෝධින් තේරුම් අරන් මේ විදිහට ජීවත් වුණොත් මේ පිරිසට විනාශයක් වෙනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් අපි කටයුතු කරමු කියලා සම්මුතියෙන් ඇති කරගෙන තියෙනවා. ඒවට තමයි කියන්නේ සමාජ ධර්ම, සමාජ සම්මුතික ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ඊට වඩා උසස් ධර්මයක්. එහෙනම් පැහැදිලිව අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට මත්වෙනුත් ලෝකයේ ඇතුළත පවතින යම්කිසි ධර්මයක් තියෙනවා. ලෞකික ධර්ම කොටාසයක් තියෙනවා. ඉතින් එහෙනම් සම්මුතික වශයෙන් උසස් විදිහට හිතන්න පුළුවන් කෙනාට මිනිසයා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ මිනිස්සයෝ කියලා කියන්නේ කවුද? උසස් විදිහට හිතන කෙනෙක්. එහෙමනම් ඒ උසස් විදිහට හිතන කෙනාට උසස් විදිහට හිතන්න කුමක්ද අවශ්‍ය? ඥානි. අන්න ඥානය අවශ්‍යයි. එහෙනම් මිනිස්සයෝ තමයි ඥානය උදා කරගන්නා වූ ක්‍රමවේද දන්නේ, ශිල්ප ශාස්ත්‍ර දන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඒතකොට දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට ඥානය නැද්ද කියලා. තියෙනවා. හැබැයි මතක තියාගන්න ඥානයේ කූට ප්‍රාප්තිය මිනිසයන් අතරේ පවතී. ඒ කියන්නේ ඥානයෙන් කෙල පැමිණෙන්නේ මිනිස්සු මිසක් දෙවියෝ බ්‍රහ්මයෝ නෙවෙයි. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ මනුස්ස කුලේ. අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලා පහළ වෙන්නේ මනුස්ස කුලේ. මහා ශ්‍රාවකතුමන් වහන්සේලා පහළ වෙන්නේ මනුස්ස කුලේ. මහා අභිඥාලාභී මහ රහතන් වහන්සේලා බහුල වශයෙන් පහළ වෙන්නේ මහා මනුස්ස කුලේ. ඊට අමතරව සුද්ධාවාසෙත් මහ රහතන් වහන්සේලා පහළ වෙනවා. නමුත් මහා ශ්‍රාවකතුමන් වහන්සේලාගේ ගාණයට වැටෙන්නේ නැහැ. මහ රහතන් වහන්සේලා වෙන්න පුළුවන්. අභිඥාලාභී මහ රහතන් වහන්සේලාත් පහළ වෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. ඔය සනන් කුමාර බ්‍රහ්ම රාජයන් වහන්සේ කියන්නේ ඒ බඳු මහ රහතන් වහන්සේ නම. නමුත් මිනිස්සු හා සමාන තත්යකට එන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ මේ මනුෂ්‍ය භාවය විශේෂ භාවයක්. මේක සුළු කොට තකනෝ බොහෝ දෙනා. මිනිසෙක් වුණොත් තමයි මේ සංසාරේ ගැඹුරුම යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද මේ භවයේ සකස් වෙලා තියෙන ඊට අනුකූල අන්දමින්. සැප සහ දුක අතර සමතුලනය වෙච්ච ජීවිතයක් ලැබිලා තියෙන මිනිසයන්ට. දෙවියන්ට බ්‍රහ්මයන්ට එහෙම නෙවෙයි. යම්කිසි අන්තගාමී ජීවිතයක් එයාට ලැබෙන්නේ. කාමෙන් අන්තයට ගිය පිරිසක් දෙවියෝ කියන්නේ. බ්‍රහ්මාස්වාදයෙන් අන්තයට ගිය පිරිසක් බ්‍රහ්මයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි ආකාර සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් ඒ ලබන්නා වූ සුවේ යම්කිසි අන්තයකට වැටෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඒ අය තුල මානය බහුලයි. දෙවියන් අතර කාමරාගය බහුලයි. බ්‍රහ්මයන් අතර මානය බහුලයි, ditthi බහුලයි, උද්ධච්චය බහුලයි. විවිධාකාර කෙලෙස් ඒ තලවලට අදාළව බහුල වෙනවා. නමුත් මේ මිනිස්සු අතරත් කෙලෙස් බහුලයි ඉන්නවා. නමුත් මිනිසයන්ට පුළුවන්කම ලැබෙනවා මේ අර්ථාර්ථය අර දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් වඩා හොඳින් තේරුම් ගන්න. මේ ජරාව, මරණය, ව්‍යාධිය, ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස රාග දේශ මොහ යන මෙන්න මේ සසර දුක්ඛ ස්කන්ධය මනමින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා අධ්‍යක්ී මනුසාරින්. ඒ දුක්ඛ ස්කන්ධයේ ආදීනව මනමින් දකින්න පුළුවන්කම ලැබෙනවා ධර්මය ඇහුවාම ඥානය පහළ වුණාම. නමුත් දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට මේ දුක්ඛ ස්කන්ධය මනුෂයන්ට තරම් මනමින් දකින්න බෑ. ඒ නිසාම දෙවියෝ සහ බ්‍රහ්මයෝ ප්‍රමාදයි. මිනිස්සු ඉක්මන්. මිනිසයන්ට ඉතාම සුළු කාලෙකින් පරිනිර්වාණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් දෙවියන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට වසර කෝටි ගාණක් සංසාරේ ගත කරලා ඔය අන්තරා පරිනිබ්බය, අසංකාර පරිනිබ්බය, සසංකාර අන්තරා පරිනිබ්බය, උපහච්ච පරිනිබ්බය, අසංකාර පරිනිබ්බය, සසංකාර පරිනිබ්බය, උද්දංසෝත අකනිටා කියන අනාගාමී බ්‍රහ්මයෝ පස් දෙනා වසර කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණයක් ඒ සුද්ධාවාස වල කල්ගත කරලා තමයි පරිනිර්වාණයටපත් වෙන්නේ. අන්තරා පරිනිබ්බය කිව්වට ඒක ඒ බ්‍රහ්මතලයේ තියෙන ආයුෂ අනුව
ඒ බ්‍රහ්මතලයේ උපන්න හැටියෙම පරිණිරවාණයටපත් වුණා වගේ පෙවුනට වසර කෝටි ගාණක් ගත වෙලා තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි මනුෂ්‍ය උපතක් කියලා කියන්නේ සංසාරේ සුවිශිෂ්ටම උපත. මිනිසෙක් කියලා උපදිනක තරම් අග්‍ර වැඩක් තවත් නැහැ. අග්‍ර භවයක් තව නැහැ. මිනිසෙක් වෙලා උපදින්න පුළුවන් නම් ඒ සංසාරේ නිකම් මිනිසේ නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරාද මේ වෙනත් අත්භවයක් දුර්ලභයි කියලා. දුර්ලභංච මනුසත්තං මනුසත්භවයේ දුර්ලභයි. දුර්ලභංච දේවත්තං බ්‍රහ්මත්තං කිව්වේ නෑ. බ්‍රහ්මාත් භවයේ දේවාත් භවයේ දුර්ලභයි කියලා උන්වහන්සේ දේශනා කළේ නෑ. දුර්ලභංච මනුසත්තං. මිනිසෙක් කීමයි දුර්ලභ. මොකද හැම තිස්සෙම අර පින් බහුල වෙච්ච ගමන් දෙවියෙක් කියන පැත්තට යනවා. භාවනා වැඩිච්ච ගමන් රූපාචර කුසලයෙන් බ්‍රහ්මයෙක් කියන තැනට යනවා. ඊළඟට අපුඤ්ඤාවි සංකාරය වැඩිච්ච ගමන් දුගතියට යනවා. එතකොට මේ මිනිසෙක් වෙනවා කියන එක පුදුම සහගත වැඩක්. පටිසම්පාදය අනුව බැලුවහම. මිනිසෙක් කෙනෙක් ලේසි වැඩක් නෙවෙයි. එහෙනම් ඒ මිනිසෙක් වුණත් නිකම්ම මිනිසෙක් නෙවෙයි. මේ බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වෙන එක ඊටත් වඩා දුර්ලභ වැඩක්. එහෙම බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වුණත් ත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිතව. ඒ කියන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන්සේගේ ධර්මය අහන්න තරම් සුදුසු චිත්ත කාය පරිපූර්ණත්වයෙන් යුක්ත උත්කෘෂ්ඨ භවාංග චිත්තයක් සහිතව ඥාන සංප්‍රයුක්ත මිනිසෙක් වශයෙන් උපදින එක ඊටත් වඩා පරම දුර්ලභ වැඩක්. ඊටත් වඩා දුර්ලභ වැඩක්. එහෙම ඉපදිලා ඒ සියලු කාරණා සැකසීලා ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසම සම මහා ශාස්ත්‍රතුමන් වහන්සේ දේශනා කරන ඒ නිර්වාණ ඒකායන ප්‍රඥා මාර්ගය අවබෝධ කර ගැනීම උදෙසා ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලබා ගැනීම පරම දුර්ලභ වැඩක්. පරම දුර්ලභ අවස්ථාවක්. එහෙනම් ඒ අවස්ථාව හතරම සකස් වෙලා ආවහම ඒ ජීවිතේ වටිනාකම මෙච්චරක් කියලා කියන්න බෑ. ওই අවස්ථා හතරම සකස් වෙච්ච යම් ජීවිතයක් තියෙනවා නම් පින්වතුනි ජීවිතය මේ විශ්වයේ තියෙන සියලුම ධන ධාන්‍ය දීලවත් මිලදී ගන්න පුළුවන් විදිහේ ජීවිතයක් නෙවෙයි. මොකද මේ ජීවිතේ වටිනාකම් මෙච්චරක් කියලා තක්සේරු කරන්න බෑ. ඒ තරම් අසිරිමත් වූ ජීවිතයක් මේ කාරණා හතරම ගැළපීලා ලැබෙන මනුෂ්‍ය ජීවිතේ. මොකද අනන්ත අනවරාග්‍ර අනවරත සංසාර දුකකින් නිදහස් වෙන්න ලැබෙන අවස්ථාවයි ඒ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. එහෙමනම් සාමාන්‍ය මිනිසෙක් ගැන කතා කළත් අපි දකිනවා මේ මනුෂ්‍යකම මේ මනුෂ්‍ය ජීවිතය ඇතුලේ යම්කිසි ඥානයක් තියෙනවා අපිට පේනවා. හැබැයි ඒවට මනුෂ්‍ය ධර්ම කියන්නේ. එතනින් එහාට යනකොට ඒ මනුෂ්‍ය ධර්ම ඉක්මවලා තවදුරටත් උසස් වූ මනුෂ්‍ය ධර්ම හේවත් උත්තරී මනුෂ්‍ය ධර්ම කොට නැගෙන අවස්ථාවක් තියෙනවා. ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම පිළිටන්නේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට කන් දීම තුලින්. ඒ ධර්ම අවබෝධයෙන් තමයි උත්තරී මනුෂ්‍ය ධර්ම හටගන්නේ. උතුම් වූ මාර්ගඵල කියන ඒවට. ඒ උතුම් වූ තලයන්ට. එතකොට ඒ උතුම් වූ මාර්ගඵලයන්ට පත්වන්නා බුද්ධ ශ්‍රාවකයෝ තුල අන්නර ඥානිය වැඩෙනවා. ලෝක විශ්ේ පවතින ඥානියක් නෙවෙයි ඒක. ලෝකෝත්තර විශ්ේ පවතින ඥානියක්. ඒ කියන්නේ මේ ලෝකයේ ඇතුලේ මේ කාම ආස්වාදයේ පිනිස එහෙම නැත්නම් මේ ලෝක ආස්වාදයේ පිනිස උපකාර වන ඥානියක් නෙමෙයි වැඩෙන්නේ. ඒ භයංකාර ලෝක ආස්වාදයෙන් නිදහස් වීමේ ඥානයක් වැඩෙන්නේ. අන්නේ ඥානෙ වැඩෙන්න ගන්න ආර්ය ශ්‍රාවකයන් තුල ආර්ය ඥාන, අරිය ඥාන. ඒ ආර්ය ඥාන සම්මා ඥාන වැඩුණාම මොකද වෙන්නේ? අන ලෝකෙන් එතර වීමේ මාර්ගයේ ඒ ඥානයන්ට දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඒ නිර්වාණ මාර්ගය දකින්න ඒ ලෝකෝත්තර ඥානයන්ගෙන්. එහෙනම් පින්වතුනි, මිනිසයා කියලා කියන්නේ සාමාන්‍ය තලයේදී ගත්තත් ඥානයක් ඇති පුද්ගලෙක්. එහෙනම් මේ මිනිසයෝ අඥානිය වශයෙන් කටයුතු කරන්නේ ඇයි අද? ඒකට හේතුව තමයි මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටි සමාජ ව්‍යාප්ත වෙලා පූර්ණ කස්සප වගේ නිගණ්ඨයන්ගේ ධර්මයේ තමයි අද සමාජයේ පැතිරිලා තියෙන්නේ. තරුණ පිරිස හරි කැමති, මෝඩ තකතිරු තරුණ පිරිස හරි කැමති අහේතුකවාදයට සියල්ල අහම්බයක් කිය හරි ආසයි ඉන්න. මොකද එතකොට ඕන තුච්ච නින්දිත අකුසලයක් කරන්න පුළුවන් ඒක ඇතුලේ ගිහිල්ලා. ඒ සිත නැමැති මායයට ඒ තරම් ග්‍රහණය වෙලා ඉන්නේ. එහෙම උනේ ඇයි? එහෙම උනේ ඇයි? ඒ අම්මලා තාත්තලාගේ සහ ඒ අයට අධ්‍යාපනය ලබා දීපු ගුරුවරුන්ගේ හොඳකම නිසා. ඒ නිසා දැන් ගෙවිච්ච අතීතයට ගරහලා නිඳා කරා කියලා ගැරහුවා කියලා කාටවත් සාන්තියක් අත්වෙන්නේ නැති බව හැබෑව. හැබැයි අතීතයේ දිහා බලලා අපට වර්තමානයේ නිවැරදි කර ගැනීම හැකියාවක් තියෙනවා. අනාගතේ සූපත් කර ගැනීම හැකියාවක් තියෙනවා. එසේ නොවි කරපු වැරද්ද දිගින් දිගටම කරමින් අපි ඒ වැරද්දටම ආවඩනවා නම්
ඉතින් එහෙනම් අනාගතයේ සැපේ කියන එක සිහිනයක් විතරයි. සතුට උදා වෙන්නේ හෙට කීකේ හැමදාම ඉන්න පුළුවන් අඥානයන්ට. හැමදාම සතුට උදා වෙන්නේ හෙට අර බාලගිරිය අකා වගේ රැවටෙන හැමදාම. කවදාවත් ලැබිච්ච සතුටක් නැහැ බලද්දි. සතුට උදා වෙන්නේ ඔහොම යනකොට කොවෙලා කරි හොක් ගාලා පණ ගිය දවසට. අන්න එදාට සතුට උදා වෙන්නේ සතුට තියෙන්නේ මේ මහ පොළොව යට ලෝහ ගෝලයක් මැද්දේ ඒ සතුට තියෙන්නේ. අන්න එදාට සතුට උදා වෙනවා. ඒ නිසා පින්වතුනි ඥානවන්ත මිනිස්සු වශයෙන් කටයුතු කරන්න නම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න ඕන. එහෙනම් අපි ගිය සතියේ පැහැදිලි කරමින් හිටියා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා පෙන්වා දෙනවා අපට අඥානකමට හේතුප්‍රත්‍ය මොනවද ඥානයට හේතුප්‍රත්‍ය මොනවද කියලා. එදා අපි ගිය සතියේ අපි සාකච්ඡා කළේ අඥානකමට මුල් වෙන හේතුප්‍රත්‍ය. එතන පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ පංච නීවරණ යම් මොහොතක ඔබේ සිතේ හටගත්තාද ඒ මොහොතේ ඉන්නේ අඥානික. පංචමේ භික්කවේ ආවරණ නීවරණ චේතසෝ උපක්ඛිලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණ. මෙන්න මේ පස් ආකාරයක වූ ආවරණ නීවරණ පවතිනවා සිත කිලුටු කරන ප්‍රඥාව මොට කරන. ඒ තමයි ඔය කිව්ව පංච නීවරණ. හෙවත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එහෙනම් මේ පහෙන් එකක් හරි ඔබ තුල ඇති වෙලා නම් තියෙන්නේ. එකක් හරි හටගත්තා නම් එතනින් අඥානයි. එහෙනම් ඔබ යම් මොහොතක අඥානයක් වශයෙන් කටයුතු කරනවා නම් ඒ පංච නීවරණයන් පවතින මොහොතක් බව තේරුම් ගන්න. එහෙනම් අපි රාගයෙන් දේශයෙන් මොහෙන් යුක්තව මොන හැසිරීමක නිරත වුණා. දැන් ලෝක සම්මතයේ අපි රාගෙන් දේශයෙන් මොහෙන් හැසිරීලා ඥානවන්තයි කියලා හිතාගෙන ඉන්නවනේ. එහෙනම් මතක තියාගන්න රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් යනාදි වශයෙන් ඒවම තමයි පංච නීවරණ කියන්නේ. රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් කුමන ආකාරයේ හැසිරීමක් ප්‍රකට කළත් ඒ සෑම හැසිරීමක්ම අඥානයේ හැසිරීමක් කියලා තේරුම් ගන්න. එතන ඉන්නේ අඥානයක්මයි කියන්නේ ඇත්ත නොදන්නා වූ සත්‍යෙක්මයි ඉන්නේ. එතන දන්නේ ඇත්ත. මොකද ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම රාගය. රාගය ඇති වුණාම සිත මත් වෙනවා. මත් වෙච්ච ගමන් ඇත්ත නොපිනී යනවා. මත් වෙච්ච කසිපුකාරයට ඇත්ත පේන්නේ නැහැ වගේ රාගෙන් මත් වෙච්ච ඒ ලෝක සත්‍යයට ඇත්ත පේන්නේ නැතු වෙනවා. ඇත්ත නොදන්නා තැන තියෙන්නේ මොකද? අඥානකම. අන්න අඥානකම. දුක්ඛේ ඥානං නැහැ එතන. දුක්ඛේ අඥානං තියෙන්නේ. ඒ නිසා පින්වතුනි එහෙනම් අඥානකමට හේතුව ප්‍රත්‍ය මේ පංච නීවරණ භවයේද අපි ගැඹුරට විග්‍රහ කළා. එහෙනම් අද අපි බලමු ඥානයට හේතු වන ධර්ම මොනවද? ඒ ඇසුරෙන් ඒ අබේරාජ සූත්‍රයේ අබේ සූත්‍රයේ ඇසුරෙන් වගේම තවත් වැදගත් සූත්‍ර දේශනා කිහිපයක් ඇසුරෙන් අදත් වටිනා දහම් ව්‍යාකරණ රසක් ඔබට එලිපෙහෙලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මනවින් කන් දෙන්න මේ ධර්මයට. එහෙනම් එදා අබේ කුමාරයා ඊට පස්සේ දැන් අඥානකමට හේතුප්‍රත්‍ය නීවරණයි කියලා පැහැදිලි කරාට පස්සේ මේ අබේ කුමාරයා අබේරාජ කුමාරයා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා නැවතත්. කතමෝ පන භන්තේ හේතු කතමෝ පච්චයෝ ඥානාය දසනාය කතං සහේතු සප්පච්චයෝ ඥානං දසනං හෝති इति. භාගතුන් වහන්සේ එහෙමනම් මොනවද හේතු මොනවද ප්‍රත්‍ය මේ ඥානවන්තකමට මේ අවබෝධයට? මිනිහෙක් ඥානවන්තයෙක් වෙන්නේ අවබෝධයටපත් උතුමන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද? ඒකටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒකටත් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ. එහෙනම් භාගතුන් වහන්සේ මාහට කරුණාවෙන් දේශනා කරනසේක්වා ඒ ඥානවන්තකමට ඒ අවබෝධයට කුමක් ප්‍රත්‍යවන්නේද? කුමක් හේතු වන්නේද? කුමක් ප්‍රත්‍යවන්නේද? ඉද රාජකුමාර භික්ඛු සති සම්බොජ්ජංග ඉති ඉද රාජකුමාර භික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් සෝ සති සම්බොජ්ජංගම් භාවිතේන චිත්තේන යථා භූතං ඥානාති පස්සති අයම්පිකෝ රාජකුමාර හේතු අයම් පච්චෝ ඥානාය දසනාය එවම්පි සහේතු සප්පච්චෝ ඥානං දසනං හෝති इति යනාදි වශයෙන්. එහෙනම් මෙන්න මෙහෙමයි භාගතුන් වහන්සේ උත්තරේ දෙන්නේ. රාජකුමාරය මෙන්න මේ ඥානවන්තකමට අවබෝධයට ඥානයට අවබෝධයට හේතු ප්‍රත්‍ය වන ධර්මයක් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය වන ධර්ම තමයි සප්ත බොජ්ජංග. භාගතුන් වහන්සේ මුලින්ම පෙන්වා දෙනවා සති සම්බොජ්ජංගේ. මේ විදිහටම ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන බොජ්ජංග හතම භාගතුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලබනවා.
එතකොට ඒ සෑම බොජ්ජංගයක් පාසාම වැඩෙන්නේ කුමක්ද? ඥානෙ. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පේනවදනේ යම් මොහොතක මේ බොජ්ජංග හටගත්තාද වැඩෙන්නට පටන් ගත්තාද අන්න ඒ ධර්මය ඥානයේ පිණිස හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා. එහෙනම් පින්වතුනි අන්න ඒකයි මෙන්න මේ ඥානවන්තකමට හේතුව ඥානවන්තකමට ප්‍රත්‍ය. එහෙනම් දැන් ඒ ගැන ඔබ දන්නවා ගැඹුරට ගැඹුරට අපි සාකච්ඡා කරලා තියෙන කෙටියෙන් නමුත් පැහැදිලි කරන්න ඕනේ මේ කාරණා. එහෙනම් මේ බොජ්ජංග 7 ගැන දැන් ඔබ දන්නවා. තව ඉස්සරහටත් තව මේ සූත්‍ර දේශනා ඇසුරෙන් මේ බොජ්ජංග ගැන විග්‍රහ වෙන නිසා මම එකෙන් එකට කියන්න යන්නේ නැහැ. එවන් උපසංහරති. ඥාණයෙන් ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන සංසන්දනය කරලා තේරුම් ගන්න. එහෙනම් මේ බොජ්ජංග 7ම මෙන්න ඥාන දර්ශනය පිණිස හේතු වෙනවා.